එතකොට අපි කතාබස් කරමින් හිටියේ පින්වතුනේ මේ ආර්ය සත්‍ය හතරේ වැදගත්ම වෙන්නේ මාර්ගය කියන එක. දැන් දුකයි 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 කිය අපි කොච්චර කීවත් ඒ දුක ගෙවෙන්නේ. අනේ පුදුම දුකක් තියෙන්නේ, හරි දුකයි මේ. දැන් වයසට යන එක දුකයි, මේ ලෙඩ හැදුනහම පුදුම දුකක්, කැමති විදිහට ඉන්න බැරි එක දුකක්. ඕක කොච්චර කියෝ හිටියත් ඒක මේ දුක ඉවර වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙනම් තිබුණනේ ධර්මයේ හැටියට දුක්ඛ සත්‍ය විතරක් දේශනා කරන්න. මම ඔබට දැන් පෙන්නලා දුන්නා, ඇඳලා පෙන්නලා දුන්නා මේ සත්‍ය හතරෙන් වැදගත්ම වෙන්නේ මාර්ග සත්‍ය. ඉතින් අපි යමු දැන් නැවතත් ආයේ අර මේ අපේ බෝඩ් එකට ගිහිල්ලා තේරුම් ගමු. බලන්න පේනවද කියලා. දහම තුළට වඩාත් සමීප වෙද්දී අපි මාර්ගය ගැන කතා කිරීම වැදගත් කිව්වා. මාර්ගයේ වැඩිමෙන් පමණක්ම සියල්ල සිදුවීම. ඒකට තියෙන ඒකායන හේතුව වෙනවා කිව්වා. එතකොට මාර්ගය කියන්නේ කටපාඩම් කරගන්නම තියෙන, කටපාඩම් කරගෙන කියවන එකක්ම නෙවෙයි. හැබැයි පාඩම් අවශ්‍ය නැහැ කියලා බැහැර කරන්නත් එපා කියලා කිව්වා. අපි එතනින් එහාට සාකච්ඡාව ගෙනියමු. මාර්ගයේ හඳුනා ගැනීම හැබැයි හිතන තරම් ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. තේරුණාද? මේ මාර්ගයේ හඳුනා ගැනීම හිතන තරම්ම ලේසිත් නැහැ, පහසුත් නැහැ. හැබැයි දැන් අපි මේ සූම් සාකච්ඡා පෙළ හරහා අද ඉඳලා හැම ඉරිදාවකම මේ හවස් කාලයේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගය සාකච්ඡා කරන එක තමයි. ඉතින් කලබලයක් ඇති කරගන්න නෙමෙයි, හිමින් පොඩ්ඩ අපි තේරුම් ගමු. එතකොට මේ තේරුම් ගන්න කොටසේ අපිට පැහැදිලිකමක් නැත්නම් ඒවා අපි කතාබස් කරන්න ඕන තේරුනේ නැහැ කියලා. මාර්ගයේ හඳුනා ගැනීම ඒකයි අර හිතන තරම් ලේසි නෑ කියන්නේ. දැන් ලේසි නම් ඔය කියපු තරමට කටපාඩම් කරලා මාර්ගය ගැන කියෝ හිටපු තරමට බලයක් ගොඩ නැගුණා නම් ධර්ම බලයක්. ඇයි මෙහෙම වුනේ ලංකාවට? එහෙම වෙලා නෑ. මහා බලවත් පිරිසක් හැටියට ධර්මයේ හැසිරෙනවා කියලා එකක් කිව්වට එහෙම වෙලා නෑ. කොට අපි බලමු ඇත්තටම ගැඹුරු ධර්මය කොහොමද අපි අඳුරගන්නේ කියලා. ඒකයි ධර්මයට වඩාත් සමීප වෙන්න ඕනේ. මාර්ගයේ වැඩිමෙන්ම පමණක්ම මෙතන මේ වයන්නක් අමතර වැදිලා පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙතන මාර්ගයේ වැඩිමෙන් පමණක්ම එක වයන්නක් තියෙන එක කපා ගන්න. එය තේරුම් ගත හැකි ධර්මයකි. මොකද්ද? මාර්ගය කියන එක තේරෙන්නෙත් මාර්ගයේ වඩද්දිමයි. එහෙම නැත්තම් කතා කරලා පාඩම් කරුවට මාර්ගය තේරෙන්නේ නැහැ. කෙනෙක් මාර්ගයේ වඩනකොටමයි මෙන්න මේක තමයි මාර්ගය කියලා තේරෙන්නේ. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති කියලා ඒක පෙන්නන්නේ. මාර්ගයේ වැඩිමෙන් පමණක්ම එය තේරුම් ගත හැකි දෙයක්. මාර්ගේ වඩන්න නැති කෙනෙකුට කොච්චර පාඩම් කර කිව්වත්, කොච්චර කතා කර හිටියත් එයාට මේ මාර්ගය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනේ මේ හැම දෙනෙක්ම මේ සම්බුද්ධ ශාසනය පවතින යුගයේ කළ යුතුම දෙයක් ලෙස මේ මග හඳුනා ගැනීම කළ යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ මාර්ගය කියන්නේ? දැන් බලන්නකො අපිට යන්න ඕන තැනට පාරක් නැත්නම් යන්න බෑනේ තෙන්ට. ඉතින් ඒක නිසා මාර්ගය දන්නේ නැහැ. මාර්ගය දන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තියා
ලෞකික මාර්ගයවත් දන්නවනම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ. අපි ලෞකික වශයෙන්වත් මාර්ගය දන්නේ. ඉතින් ඵලයක් කොහෙන්ද? ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අදටත් දැනටත් පැහැදිලිව කියන්න තියෙන්නේ අපේ ලෞකික මාර්ගයේද සම්පූර්ණයෙන්ම වර්ධවාගෙන දඟලන බව. ඒක වර්ධවා ගන්න ක්‍රම දෙකක් මම කියන්නම්. එකක් තමයි පුංචි ප්‍රශ්නයටත් තියෙන විසඳුම. අපිට රටේ චූටි ප්‍රශ්නයක් ගොඩ නැගුණා කියන්නකො මොකක් හරි එකක් හදිස්සියේ. ලෙඩ රෝග පැතිරෙන එකක් හරි මොනවා හරි එකක් මෙයාගෙන වහාම කරන්නේ මොකද්ද? ඉස්කෝල වහ ගන්නවා. ඊට පස්සේ රටට විසඳුමක් ගන්න ප්‍රශ්න වලට විසඳුමක් ගන්න මොකද්ද කරන්නේ? මේකට අනිවාර්යෙන් මීට විරුද්ධව මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා කැම්පස් වල ළමයි ටික හරහා තමයි මේ අරගලේ දියත් කරන්නේ. ඒ කියන්නේ කැම්පස් වල ළමයින්ට ඉගෙන ගන්න දෙන එක නවත්තනවා. එතකොට රජය මොකද්ද කරන්නේ? ඒකට දෙන්න ඕන උත්තරේ හැටියට කැම්පස් ටික වහනවා. ඒ කියන්නේ ලංකාවේ ඉගෙන ගන්න එක දෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ සියලු බලවත් වෙච්ච රටවල් වල විශේෂත්වය තමයි ඒ හැම රටකම හොඳ ඉගෙනගත්තු පිරිසක් ඉන්නවා. ලංකාව වගේ රටවල් වල ඒ පිරිසකට ඉගෙනගෙන ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. හැම එකටම විසඳුම කරන්නේ ඉස්කෝලේ වහ ගන්නවා කැම්පස් එක වහ ගන්නවා. පොඩ්ඩ බැරි වෙනකොට ළමයි ගෙවල් වල. ඉතින් ඕක තමයි උත්තරේ. ඔය මාර්ගේ වැරදි. සම්පූර්ණයෙන්ම ඉගන්වන්න නැත්තම් හරිනම් කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. චූටි කාලේ ඉඳලා ළමයි දැනගන්න ඕනේ. දෙමාපියෝ දන්නේ නැති වුණත් මොනවා වුණත් ඒ සියල්ලටම උත්තරේ දෙනවා නම් මම ඉගෙන ගන්න ඕනේ කියලා ඉගෙන ගන්න. ළමයි විසින් ඉගෙන ගන්නේ නැත්නම් දෙමාපියෝ දැනගන්න ඕනේ උගන්වන්න. රටේ මිනිස්සුත් දැනගන්න ඕනේ උගන්වන්න. පාලකයොත් දැනගන්න ඕනේ උගන්වන්න. වැඩිහිටියොත් දැනගන්න ඕනේ, ගුරුවරුත් දැනගන්න ඕනේ. අපි මේ විඳින දහ දුකෙන් රට ගොඩ ගන්න ඕන නම් අනිවාර්යෙන්ම ඉගෙන ගැනීම අනිවාර්යයි, ඉගෙනවීම අනිවාර්යයි. මොනම හේතුවක් නිසාවත් ඉගෙන ගන්නා ගමන දරුවෙක් නවත්තන්න හොඳ නැහැ. නමුත් ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට ඉගෙන ගන්න වයසේ ඉන්න ළමයින්ට ඕනේ ඉගෙන ගන්න නෙමෙයි වෙන ඒව කරන්න. ඉගෙන ගන්න කාලෙදි වෙන වෙන දේවල් කරන්න ඕනේ. එක්ක හම්බ කරන්න යනවා, එක්ක වෙන දේවල් කරන්න යනවා, එක්ක වෙන විනෝදාංශ හොයා ගන්නවා, එක්ක කුඩු ගහන්න යනවා. මොකක් හරි කරලා උගන්වන්න බෑ අපේ අයට. ඉගෙන ගන්නෙත් නැහැ. ඒ වගේම චූටි ප්‍රශ්නෙට විසඳුම හැටියට ගන්නෙත් ඉස්කෝල වහගෙන ඔක්කොම නවත්ත ගන්න එක. ඉතින් හැමදාම මේ දරිද්‍රතාවය, මේ රටේ තියෙන දුක, මේ රටේ තියෙන අනතුර හැමදාම ඉදිරියට අරන් යන්න පුළුවන් තව අවුරුදු ගානකට ඉස්සරහට. මොකද මේ වගේ පිළිවෙලකට නායකත්වයන් හැදිලා එන්නේ, පාලකත්වයන් හැදෙන්නේ ඒ හදාගන්න ඕනේ පසුබිමමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මාර්ගයක් නැත්තම් ඵලයක් නැහැ. එහෙනම් ජීවත් වෙන්න මාර්ගයක් හැදෙන්නේ නැහැ. ජීවත් වෙන මාර්ග හදාගන්න ක්‍රමයක් දන්නේ නැත්නම්. ඒ සියල්ල දැනගන්න තියෙන හොඳම විදිය තමයි ඉගෙන ගැනීම. එනිසා ඔබ අද දවසේ හොඳට හිතට ගන්න ඔබගේ දරු පරපුරට, මුණුබුරු පරපුරට උගන්වන්න කවදා හරි දවසක මේ රටේ පිළිවෙලකට යමක් හැදෙන්න ඕන. ඉගෙනීම කඩාකප්පල් කරන්න හොඳ නැහැ මොන දෙයක් නිසාවත්. එතකොට ඒක ධර්මානුකූලභාවයකින් නිවනට යොමු කරන්න ඕන නම් හොඳ දහම් අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ධර්මය ගැන හොඳට උගන්වන්න ඕනේ. පටන් ගන්න ඕනේ භාවනාවෙන්ම නෙවෙයි. භාවනා කරන්න ගත්තට භාවනා කරන හැටි වැරදුනහම ඉවරයි. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න ඕනේ මේකට. ඉතින් මාර්ගය සම්පූර්ණයෙන්ම එකවර හඳුනාගත නොහැකි කියලා මම ඔබට කීවා. එය පියවරෙන් පියවර සෙමින් සිදු වෙන්න. එහෙනම් හොඳට පියවරෙන් පියවර තේරුම් ගන්න ඕනේ. මේක හොඳට අහගෙන ඉන්න
පියවරෙන් පියවර තේරුම් ගන්නවා කියන කරුණ. ඒ නිසා ඉවසීම ඒ වගේම සියුම් ලෙස කරන විමසීම මේ සියල්ලම හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට ඉවසීමෙන් ඊතා සියුම් ලෙස කරන විමසීම අතිශයින් වැදගත් වෙන බව තේරුම් ගන්න. අපි මෙතනින් ඉස්සරහට යොමු වෙනකොට මම තව පොඩි පැහැදිලි කිරීමකින් පස්සේ අපේ සාකච්ඡාවට එනවා. දැන් මේකේ අපි සත්‍ය හතරකට බෙදුවනේ. එකක් මොකද්ද? දුක කියන ආර්ය සත්‍ය. මොකද්ද හැමෝම කියන්න? මට ඇහුන්නේ නැතුණාට කමන්නේ. ඔබ කියන්න දුක නම් වූ ආර්ය සත්‍ය. අපි අපේ භාෂාවෙන් කිව්වොත් දුක කියන ආර්ය සත්‍ය. දුක කියන සත්‍ය. ඒක තමයි පළවෙනි ආර්ය සත්‍ය. ඒ දුක කියන ආර්ය සත්‍යයට මොකද්ද කරන්න ඕනේ කියලා අපි දැනගන්න ඕනේ. දුක කියන එක අතහැරලා දාලා දුක දාලා කොහෙවත් දුවන්න එහෙම හම්බෙන්නේ නැහැ. දුකක් නැතුව ඉන්න තමයි අපිට ඕනේ කියලා අපි කිව්වට ඒක ධර්මය නෙවෙයි. කාටවත් දුකක් නැතුව ජීවත් වෙන්න බෑ. දුක එක තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට දුකක් එනකොට එතනින් පලා යන්න හැදුවට ඒ දුක අතහැරලා දාලා යන්න හැදුවට බුදුරජාණන් වහන්සේ දුක ප්‍රහාණය කළ යුත්තක් හැටියට මගහැර යා යුත්තක් හැටියට නෙමෙයි දුක දේශනා කළේ. දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවබෝධ කළ යුත්තක් හැටියට. ඒකට කියන්නේ පරිඤ්ඤය ධර්මයක්. පරිඤ්ඤය ධර්මයක්. දුක කියන්නේ මොකද්ද? පරිඤ්ඤය ධර්මයක්. අවබෝධ කළ යුතු දෙයක්. ඊළඟට අපි ගත්තොත් දුකට හේතුව දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍ය. දුකේ හට ගැනීම කියන්නත් පුළුවන්, දුකට හේතුව කියන්නත් පුළුවන්. එහෙම කියන ආර්ය සත්‍යයක් තියෙනවා. මේවා මම විස්තර කරනවා දැන් ඉදිරියේදී. මේ හතරට එහා කතා කරන්න හතරක් නෑ ආයේ. හතරක්වත් කීපයක්වත් නෑ. මේ හතරම තමයි ධර්මය කියලා කතා කරන්න තියෙන්නේ. ඉදිරියට කතා කරන්නෙම මේ ගැනමයි. එතකොට දුක හට ගැනීම කියන ආර්ය සත්‍යයට කළ යුතු දේ තමයි මොකද්ද? ආන්නේ දුක හට ගැනීමයි ප්‍රහාණය කළ යුත්තේ. ඒකට කියනවා පහතබ්බ ධම්මය. පහතබ්බ ධර්මයක්. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් ප්‍රහාණය කළ යුතුයි. දුක ප්‍රහාණය කළ යුත්තක් නෙවෙයි. මගහැරලා යන එකක් නෙවෙයි. අවබෝධ කරන්න ඕනේ දුකට මුහුණ දෙදී ජීවිතේ කියන්නේ එහෙනම් මේ විදිහේ දුක. ජීවිතය කියන්නේ සැපක් නෙවෙයි මේ විදිහේ දුකක් කියලා අවබෝධ කිරීමයි දුක සම්බන්ධයෙන් කළ යුත්තේ. සමුදය දුකේ හට ගැනීම හෙවත් තණ්හාව කියන එක එහෙනම් තණ්හාව තියෙන්න ඕන. මෙහෙම තණ්හාවක් තියෙනවා කිය අවබෝධ කරන්න යන්නේ. තණ්හාවක් දැනිච්ච ගමන්, ආසාවක් දැනිච්ච ගමන් ඒක හිතෙන් අයින් කරන්න ඕනේ. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක හානි කරයි. මෙතන දුක නෙමේ හානි කර. දුකට තියෙන හේතුව. දුකයි හැදෙන්න තියෙන හේතුවයි තියාගන්න එපා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ප්‍රහාණය කළ යුත්තේ එයයි. ඊට පස්සේ දුකෙන් නිදහස් වීම, නිරුද්ධ වීම සාක්ෂාත් කළ යුත්තක්.
දුකෙන් නිදහස් වීම හේවත් නිරුද්ධ වීම මොකද්ද? සාක්ෂාත් කළ යුත්තක්. ඒ කියන්නේ මොකද්ද සාක්ෂාත් කරනවා කියන්නේ? දුකේ නිරුද්ධ වීම සාක්ෂාත් කරනවා කියන්නේ අත්දකින්න ඕනේ. අත්දැකිය යුතුයි. කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. අත්දැකිය යුතුයි ඒක. ආසාව නැති වෙන එක ආසාව නැති කෙරුවා නම් ඉතින් ඔක්කොම හරිනේ. මොකේකටවත් ආසාවක් නැත්තම් ඉවරටම ඉවරයිනේ. ඇත්තටම ඉතින් හොච්චර හොඳද? එහෙම කියෙව්වා කියලා හරියන්නේ නැහැ මේක. ආසාවක් නැති తত্ত্বය ආසාවක් ඇති වෙන්න තියෙන දේවල් ඉස්සරහා ඉඳලා බලන්න ඕනේ. ඒ ආසාවෙන් නැතුව තියනවද කියලා. ආන් ඒක අත්දකින්න ඕනේ තමා තුලින්. පැහැදිලිද? ඒ නිසා ඒක අත්දකින්න ඕනේ. ඒකයි අපි කියන්නේ මේක ඇස් ඇරලා බලන්න ඕනේ ධර්මයක්. එතකොට ඒකයි සාකච්ඡාවට හැමෝටම එකතු වෙන්න කියන්නේ. එහෙම නැතුව අපි අර හැංගිමුත්තන් සෙල්ල මෙච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒක නියම විදිහට ධර්මයට පැමිණීමක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට මේ තියෙන අවකාශය නැති කරගන්න එපා. මේක විහිළුවකට ගන්නත් එපා. ඉතින් දුක නිරුද්ධ වීමේට තියෙන මාර්ගය මොකද්ද? ඊළඟට තියෙන හතරවෙනි එක ඒක. දුක නිරුද්ධ වීමේ මඟ කියලා ආර්ය සත්‍යයක් තියෙනවා. ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරනවා කියන්නේ මොකද්ද? භාවිතයට ගත යුතු. භාවිතයට ගන්න ඕනේ. එතකොට පළවෙනි එක මොකද්ද? අවබෝධ කරන්න ඕනේ. ඒකට කියනවා පරිඤ්ඤය ධර්මයක්. දෙවෙනි එකට කියනවා පහතබ්බ ධර්මයක්. තුන්වෙනි එකට කියන්නේ සච්චිකාතබ්බ ධම්ම. සාක්ෂාත් කළ යුතු අත්දැකිය යුතු දෙයක්. සච්චිකාතබ්බ. ඒවච්චර හිතන්න එපා. පාලික නිකන් අහලා තිබුණා නම් ඇති. අපිට අවබෝධ කිරීමේදී ඒක තේරුම් අරගෙන තිබීමනේ වැදගත් වෙන්නේ. ප්‍රගුණ කිරීමට කියන්නේ භාවේ තබ්බ ධම්ම. ඒ කියන්නේ භාවිතා කළ යුතු දෙයක්. අන්නේ භාවිතා කළ යුතු දෙයක් කියන එක තේරුම් ගත්තා නම් හරි. ඉතින් සමහර අය මේ භාවිතා කරනවා කියන එක කියනවා පුරුදු කරන්න ඕන එකක් කියලා. පුරුදු කරන දෙයක් කියලා. ලියන්න එහෙම පය. මං මේකට කැමති නෑ. පස්සේ ඒක විස්තර කරලා දෙන්න. පුරුදු කරන එක නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියන්නේ. පුරුද්දකට ඇබ්බැහි වෙන එක නෙමෙයි. එතකොට ඒක අතහැර ගන්න බැරුව යනනේ පුරුදු වුණාම. පුරුදු වෙලාවට ඕන වෙනවා ඒක එතකොට. නුපුරුදු වෙලාවට හරියන්නේ නැතු යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහෙම වෙන්න බෑ. එතකොට ප්‍රශ්නේ එන්න ඕනේ පුරුදු වෙලාවට විතරයි. ඒ හින්දා පුරුදු නැති වැඩ හරිය එතකොට අමාරු වෙනවා. පුරුදු වෙනකොට ලේසි වෙනවා. එහෙම එකක් නෙවෙයි මේකේ තියෙන්නේ භාවිතා කරන්නයි තියෙන්නේ. ඔන්න ඔය කරුණු හතර තමයි අපිට ධර්මය කියලා ප්‍රගුණ කරන්න තියෙන්නේ දැන්. ඉතින් ඒක කෙමෙන් කෙමෙන් ක්‍රමානුකූලව පියවරෙන් පියවර පුරුදු කරන්න ඕන කියලා එකක් අපි අහගත්තා නේද? ඒක ටිකක් පැහැදිලි කරගමු අපි එහෙනම්. ඒ පියවරෙන් පියවර මාර්ගයේ වඩාන යනකොට ඵලයෙන් ඵලය ඉස්සරහට යනවා. මාර්ගයේ තරමක් දුරට වඩනකොට ඔන්න සෝතාපන්න වෙනවා. මාර්ගයේ තව ටිකක් වඩනකොට මොකද වෙන්නේ? සකදාගාමි වෙනවා. මාර්ගයේ තවත් දුරට වඩනකොට අනාගාමි වෙනවා. මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩනකොට මොකද වෙන්නේ? දන්නේ රහත් වෙනවා. අනාගාමී වලින් පස්සේ මොකද තියෙන්නේ? දැන් රහත් වෙලාද මන්ද ඔක්කොම ටික. ඉස්සරලාම කරන්න තියෙන දැන් මේ සත්‍ය හතරේ දුක නම් වූ ආර්ය සත්‍ය මොකද කරන්න තියෙන්නේ? ඒකේ
අවබෝධ කරනවා. එතකොට එයා මොකද වෙන්නේ බලන්න. ඕන් එයා මොකද වෙන්නේ? සෝතාපන්න වෙනවා කියමුකෝ. ඊට පස්සේ දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍යයට මොකද කරන්න තියෙන්නේ? ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක ප්‍රහාණය කරද්දි මොකද වෙන්නේ? ඕන් සකදාගාමී වෙනවා. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දුක නිරුද්ධ කරන්න ඕනේ. තණ්හාව සම්පූර්ණයෙන් නැති කරලා නිරෝධය සාක්ෂාත් කරනවා. ඒකට කරන්න තියෙන්නේ සාක්ෂාත් කිරීම. එතකොට මොකද වෙන්නේ? අනාගාමී වෙනවා. ලියාගන්න එපා, පස්සේ ලියමු. උරුලිවොත් එහෙම. ඊට පස්සේ දුක්ඛ නිරෝධ වීම සඳහා තියෙන මාර්ගය සම්පූර්ණයෙන්ම වඩනවා. ඒ මාර්ග සත්‍යය මොකද කරන්නේ? හොඳට අවසන් වෙන්න ප්‍රගුණ කරනවා. එතකොට ඔන්න රහත් වෙනවා. දැන් තේරුණාද සතර මඟ සතර ඵල කියන එක තේරුණා යත උසන්න බලන්න. සතර මඟ සතර ඵල ගැන තේරුච්ච යත උසන්න ටිකක් හරි. එක්කෙනයිද? ජනිතම්මා විතරද තේරුණේ? අනිත් අය නැද්ද තේරුණේ කට්ටිය? තව තේරිච්ච අය ඉන්නවා. ගීතම්ම ලයිට් නී ගිහිල්ලාද? සතර මඟ සතර ඵල තේරුණාද? ඔව් තේරුණා නම් මොකද කරන්න? දැන් මේක ලියා ගන්න වෙනව නේද? ඔව් ලිව්වා නම් ඒකටත් එක්කම මොකද කරන්න තියෙන්නේ? මේ විදිහට සතර මඟ සතර ඵල තේරුණා නම් ඒ ඔක්කොම කට්ටිය ලියපු අය ඉන්නවා නම් ලියපු අයත් එක්කලා මේ ඔක්කොටම දාගන්න මෙහෙම එකක්. මේක වැරදි කියලා. තේරුණාද? සතර ඵල සතර මඟ මෙහෙම තේරුණා කියලා කියනවා නම් ඒ අයත් හිතට දාගන්න මෙහෙම වැරදි කියලා. මොකද මේ ඒක එහෙම වැරදි කියලා දාගත්තේ නැත්නම් දන්නේ නැහැ. කවුරු හරි ඔහොම කියලා දුන්නොත් හරි තමයි. දුක නම් වූ ආර්ය සත්‍ය දුක අවබෝධ කරනකොට සෝතාපන්න වෙනවනේ. ඉතින් හරිනේ. එහෙම කියලා දෙන්න කිව්වොත් වැරදි මේක. වැරද්ද තේරුම් ගන්න ඕනේ. මේ එකක් කරලා ඉවර වෙලා ඊළඟ එක කරනවා නෙවෙයි. පියවරෙන් පියවර කරනවා කිව්වම හිතන්නේ මේක එක පියවරක් මේක අනිත් පියවර මේ ඊළඟ එක ඊළඟ පියවර ඊළඟ එක ඊළඟ පියවර ඊළඟ එක කියලා. ඕකේ කිව්වේ එහෙම එකක් නෙවෙයිනේ. මාර්ගයේ වැඩිම පියවරෙන් පියවර කරන්න ඕනේ කියලා. මේ හතර පියවරෙන් පියවර හතරකින් ඉවර කරන්න නෙමෙයි කිව්වේ. මාර්ගය කියන එක පියවරෙන් පියවර යන්න ඕනේ. ඒක අපි මෙහෙම තේරුම් ගමු. ඔන්න දුක අවබෝධ කරනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මාර්ගය වඩනවා කියන එක එකටමයි සිද්ධ වෙන්නේ. ඒක මාර්ගය වඩලා නැත්තම් ඔය එකක්වත් නැහැ. මාර්ගය වඩනවා නම් ටික ටික වැඩිගෙන එනකොට කොහොම මේ විදිහට දුක අවබෝධ වීගෙන එනවා, තණ්හාව ප්‍රහාණය වීගෙන යනවා, නිරෝධය සාක්ෂාත් වීගෙන යනවා, මාර්ගය වැඩිගෙන යනවා. නැත්තම් එකක්වත් නැහැ. දැන් ඕගොල්ලන්ට දැනුමක් තියෙන්න පුළුවන්, දුකයි දුකයි කියන්න පුළුවන්, අම්මෝ ආසාව තමයි මේ ප්‍රශ්නේ කියන්න පුළුවන්, මන් නම් නිදහස් වෙලා ඉන්නේ වගේ ඉන්න පුළුවන්. ඊට මාර්ගයක් වැඩි වෙන්නේ නැහැ කියන්නකෝ. එහෙනම් ඉතින් අරව වෙලා නැහැ තමා. ඒ බොරු තේරිල්ලක් තේරෙන්නේ. වඩපු මාර්ගයක් තියෙන්න ඕනේ. ඇයි මේවා එකිනෙකට ඔබ අහලා තියෙනවා මොනවද? අඤ්ඤ මඤ්ඤ පච්චයා කියලා එකක් අහලා තියෙන ඇත උසන්න බලන්න. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මාර්ගයේ වැඩිම දුක අවබෝධ වෙන්න ප්‍රත්‍යක්. ඒ වගේම මාර්ගයේ වැඩිම තණ්හාව ප්‍රහාණය වෙනම හේතු ප්‍රත්‍යක්. ප්‍රත්‍යක් කියන්නේ උපකාරක දෙයක්.
එතකොට අපි අහලා තියෙනවා මෙය ඇතිකල්හි මෙය වේ. එහෙම එකක් අහලා තියෙන ඇතුසන්ඩ බලන්න. ඒක පාලියෙන් කියන්න දන්න ඇතුසන්ඩ බලන්න. කියයි ඉතින් ආඩ පාලියෙන්ද. මෙය ඇතිකල්හි මෙය වේ. දැන් ඒක පාඩම් කරවන්න නම් අමාරු වෙයි. වෙලාව මදිනේ. මෙය ඇතිකල්හි මෙය වේ. මොන සිංහලෙන් කිව්වා? මේක පාලියෙන් කියන්න දන්නේ කවුද? අත උස්සන්නකෝ. එතකොට මං කියන්නම් එක්කෙනෙකුට කියන්න කියලා. දන්න අය අත උස්සන්න. අත් නෙමේ ෆෝන් කැමරා ඕෆ් කරගන්නවා. අත් උස්සනවා වෙනුවට. එක දිගට ඔක්කොම ටික ෆෝන් ඕෆ් කරගෙන. අත උස්සනවා වෙනුවට. හරි. අපි ඒක කියන්න කියමු. ඔයා ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා කියන්න බලන්න නිල්මිනියක කියන්න බලන්න මේ ඇතිකල්හි මේ වේ කියන එක කොහොමද කියන්නේ කියලා. මයික් එක ඔන් කරන්න ෆෝන් එකේ. කැමරාව නෙමෙයි. ඉතිමස්මින් සති ඉඳන් හොත්. බොහොම නිවැරදි. ඉතින් බලන්න රාජකාරි ගොඩාක් තියාගෙන ඒ ටික කරගන්න උත්සාහ කරන කෙනෙකුට මේක බැරි වෙන්නේ නැහැ. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇතිකල්හි මෙය වේ කියන එකයි ඔක තේරුම. ඉති ඉමස්මින් සති ඉදං හෝති. එහෙනම් මේවා මේ ඇතිකල්හි අපිට දැන් දුක අවබෝධ වීම ඇතිකල්හි තණ්හාව ප්‍රහාණය වේ. තණ්හාව ප්‍රහාණය වීම ඇතිකල්හි නිවන සාක්ෂාත් වේ. නිවන සාක්ෂාත් වීම ඇතිකල්හි මාර්ගයේද වැඩි. නැත්තම් මාර්ගයේ වැඩිම ඇතිකල්හි නිවන සාක්ෂාත් වේ. එහෙම නැත්තම් මාර්ගයේ වැඩිම ඇතිකල්හි තණ්හාව ප්‍රහීන වීම වේ. මාර්ගයේ වැඩිම ඇතිකල්හි දුක අවබෝධ වීම වේ. ඔන්න ඕක තමයි ආර්ය න්‍යාය කියන්නේ. දැන් එකක් ඉවර වෙලා අනික ඒක උඩට හදාගෙන ගිය ක්‍රමේ වැරදි. හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දුක යම් විදියකින් අවබෝධ වෙනවද හොඳට අහගන්න. තණ්හාව ප්‍රහීන වීමත් ඒකම ඒ විදිහටම වෙනවා. ඒ විදිහටම ඒකම නිවන සාක්ෂාත් වීමත් වෙනවා. හැබැයි මාර්ගයේ වැඩෙන්නත් ඕනේ ඒකම. එහෙනම් මේක මෙහෙම වෙන්න ඕනේ බලන්න මේ. නේ? නැත්තම් නෑ. වැඩෙනවා නම් එකවර වැඩෙනවා මේ. එකක් ඉවර වෙලා පස්සේ නෙමෙයි අනිත් ඒවා. එකක් වැඩිලා ඉවර නම් ඔක්කොම ඉවරයි. හතරම ඉවරයි. පැහැදිලිනේ? වැඩෙනකොට එකට වැඩෙන්නේ. දුක අවබෝධ වීම එකට වැඩිගෙන යනවා. දුකේ හට ගැනීම ප්‍රහාණය වීගෙන යනවා. දුක නිරුද්ධ වීම සාක්ෂාත් වීගෙන යනවා. ඒකට තියෙන මාර්ගය ප්‍රගුණ වීගෙන යනවා. ඔය ඔක්කොම වෙන්නේ මාර්ග ප්‍රගුණ කරද්දී තමයි. ඒ නිසා මෙන්න මේක තමයි හරියක් දාගන්න ඕනේ ක්‍රමය. හරි ක්‍රමයට ධර්මය අල්ලගන්න ඕනේ කියලානේ දැන් මේ කිව්වේ. නිවැරදි ක්‍රමයකට හරි ක්‍රමයකට දහමට සමීප වෙන්න ඕනේ කියලා කරන්නේ දැන් අපි කතා කරේ. දැන් අර වැරදි ක්‍රම වලට කොච්චර සමීප වෙලා හිටියත් හරියන්නේ නැහනේ. වල්ගි පාගගෙන දඟලලා මොකද වෙන්නේ? තරපයක් කවා ගන්න වෙන්නේ. ඒ හින්දා කවුරුත් වලිගත ගා ගන්න යන්න එපා.
තේරුණාද? ඔළුවෙන්ම සර්පයාගේ අල්ලන්න කියනවා වගේ අපිට මේ ධර්මය හිස්මුදුනින් අල්ලනවා වගේ ශීර්ෂයෙන් අල්ලනවා වගේ හරියට හරිතනින් අල්ලන්න ඕන. ඉතින් ඔන්න ඔය ටික තමයි අද දවසේ මම කතා කරන්නේ. විනාඩි කීපයක් අපිට ඉතුරු වෙනවා. විනාඩි 7ක් විතර අපිට පුංචි කරුණු ටිකක් කතා බස් කරන්න පුළුවන්. එහෙමනම් ඔය කාරණා ටික පාඩමෙන් අපි මිදිලා දැන් අපි කට්ටියට අවස්ථාව දෙනවා මේ ටිකේ මොනවා හරි දෙයක් තේරුම් නැත්නම් තියෙනම් අහන්න, කතා බස් කරන්න. එතකොට මේ හැමෝටම ඇත්තටම මේ මම ගොඩාක් දෙනෙකුට මේ පණිවිඩ දීලා දැන් අද මේ වෙනකොට ඔන්න 17ක් ඇවිල්ලා තියෙන. පටන් ගද්දි 9 දෙනයි හිටියේ. මැදදී එකතු වෙලා තියෙනවා. ඒ ඇවිල්ලත් කැමරා ටික ඔෆ් කරගෙන මට ඉතින් පේන්න තියලා ගියාද මන් දන්නේ නැහැ ඉතින් කොහොම කරනවද කියලා. ඒකයි කියන්නේ ක්‍රමයට එන්න ඕනේ. මේක ක්‍රමයට කරන්න ඕනේ. එහෙම නැතුව හරි අමාරුයි. සාකච්ඡාවකට තාම ලෑස්ති වෙන්නේ නැහැ. නිසා හොඳ සාකච්ඡාවක් ඉස්සරහට මම හොඳටම දන්නවා මේකේ කරන්න ලේසියෙන් කවුරුත් කරන්න ඉදිරිපත් වෙන්නේ. දුක අවබෝධ කරනවා කියන වැඩේට කවුරුත් ලෑස්ති නැහැ. හැමෝම නිවන් මගට ඇවිල්ලා ධර්ම මාර්ගය ඇවිල්ලා කියන්නේ අපි ධර්ම මාර්ගයේ ඉන්නවා නම් අපිට හැමදේම පහසුවෙන් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මොකක් හරි දෙයකින් අපිට මේ පහසුකම් විඳින පහසුකම් සලසන ක්‍රමවේදයක් හදාගෙන පහසුකම් නැතුවම අරගල කරගෙන යන එක නෙවෙයි නිවන් මඟ කියන්නේ. ඒ හැමතැනකම තියෙන මොන අපහසුකම් මැද්දේ හරි දුක අවබෝධ වෙන්නයි ඕනේ. පහසුකම් වැඩි කරගෙන කොහොමද දුකක් අවබෝධ කරන්නේ? දුක අවබෝධ වෙන්නයි මේක කරන්න තියෙන්නේ. හැබැයි දුක නිකන් දුක නෙවෙයි. අපිට තේරෙන්නේ නැති දුකක් තියෙනවා. අපිට තේරෙන දුකකුත් තියෙනවා. ඒකට කියන්නේ සාමාන්‍ය දුක. අපිට නොතේරෙන එහෙත් දුකක් වෙච්ච කොටසක් තියෙනවා. ඒ ටිකට කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ඒ දුක්ඛ ආර්ය සත්‍ය තමයි අපි අවබෝධ කරන්න ඕනේ. ඒක අවබෝධ කරන්න මාර්ගයේ වඩන්න ඕනේ. ඒ නිසා අපි ලබන සතියේ ඉඳලා මේ මාර්ගය කතා කරන්න ප්‍රවේශ වෙන්න ඕනේ. ඒකේ අංග ටික බෙදලා අරගෙන කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ වැඩසටහනේ ඔළුව ඇතුව යන ගමනක් හදන්න ඕනේ. කඳයි බඩයි අරගෙන ගියාට වැඩක් නැහැ ඔළුවක් නැත්තම්. නේද? ඔළුවක් නැත්තම් ඒක S2ක් නැහැනේ. එතකොට S2කින් දැකලා ඔළුවෙන් කල්පනා කරලා පාර හරි වැරද්ද තෝරාගෙන යන ගමනක් වෙන්න ඕනේ. කඳයි බඩයි විතරක් උස්සන ගියාට හරියන්නේ නැහැ. ඒ වගේ අපි මේක දැක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානතෝ අහං පස්සතෝ ආසවානං කයෝ හෝති. මහණෙනි දන්න කෙනාටත් දකින්න කෙනාටත් තමයි මම මේ ආශ්‍රවය ප්‍රහීන වෙනවයි කියලා කියන්නේ. නොඅජානතෝ නොඅපස්සතෝ දන්නෙත් නැති දකින්නෙත් නැති අයට ආශ්‍රව නම් ප්‍රහීන වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ කවදාවත් සමුදයෙන් මිදෙන්න බෑ යාට. ඒ නිසා දන්න කෙනා දකින්න කෙනා වෙන්න දැක්ම පිළිබඳව දැනගන්න වෙනවා. දැනගන්න ආකාරයට දැක ගන්න වෙනවා. එතකොට මේ දැන ගැනීමත් දැක ගැනීමත් එක්ක අපේ කතාව ටිකක් යන්න වෙනවා මාස කිහිපයක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ දර්ශනය පිරිසිදු කරගන්න උදව් උපකාරී වෙන වැඩසටහන් පෙළක් මූලිකව අරන් යනවා. ඒ නිසා හැම දවසකම මේක මගහැර ගන්න එපා. හැකි හැම දවසකම ඉරිදා හවස් වරුව මේ විදිහට වෙන් කරගන්න. අපි ඔය මොනවා කෙරුවත් අපිට ඔය කිසිවක්
වැදගත් වෙන්නේ නැති බව මතක තියාගන්න. ඉතිරි වෙන්නේ අපි මේ කර කියා ගන්නා වූ අවබෝධයකට යමක් එකතු කරගත්තොත් ඒ දේ පමණයි. ඒ නිසා අපි පින් කරගන්න ඕනේ නැත්තනේ. මේක හැබැයි ඔය පින් අතර ගොඩාක් හොඳ ඉහළ පිනක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලු දාන අතරින් අග්‍ර දානය ධර්ම දානයයි. සියලු රසයන් අතරින් අග්‍ර රසය ධර්ම රසයයි. එහෙනම් සියල්ලගෙම වටිනාම තැනට එන්නේ දහම. ඉතින් ඒ නිසා අද දවසේ මම මීට වඩා දීර්ඝ කරන්න කල්පනා කරන්නේ නැහැ. දේශනාව මා මේ අවස්ථාවේදී අවසන් කරනවා. මොකද කියන්නේ ඔබ කතා කර යුතු දේවල් තියෙනවා නම් කියන්න අපිට තව එක සැරයක් ඇවිල්ලා ටිකක් කතා බස් කරලා නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙතනින් නවත්තන්න පුළුවන්. ඉතින් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින් අවබෝධ කරගන්න. මේ දහම් කතිකාවත සෑම ඉරුදිනකම මේ සඳහැ භාගයේදී සිදු කරන දහම් කතිකාවත ඒ ආකාරයෙන්ම උපකාර වේවා. අද දවසේ මේ රැස් කරගත්තා වූ පින් කුසල් අපගේ පින්වත් මිය පරලොව ගිය කැලුම් තාත්තාට මේ පින අනුමෝදන් වේවා. ඒ සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවන් මගටම යොමු වේවා කියලා සාදු කියමු. ඒ වගේම මගේ පියාණන් HPD සෝමසිංහ තාත්තා මේ වෙනකොට ඔන්ලයින් සම්බන්ධ වෙලා සිටිනවා මේ ධර්මය අහමින්. මම තාත්තටත් ප්‍රාර්ථනා කරනවා හැම දිනාම රැස් කරපු මේ කුසලයෙන් උතුම් නිරෝගී සම්පන්නිය ඉක්මනින් සැලසේවා. ඒ වගේම උතුම් ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසේ රැස් කරගත්තු පින හැම දිනාගේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියමු. හැමෝටම එන්න බැරි වුණත් කමන්නේ එන්න ආරාධනා කරනවා. තව එක සැරයක් සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවයි කියලා හිතෙන කවුරු හරි හිටියොත් ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඔක්කොටම එන්න හිතෙනවා නම් ඔක්කොම එන්න. අපහසුයි කියලා හිතෙන, යා යුතුයි කියලා හිතෙන අය මේ කතා කරපු ටික තමයි අපි කතා කරන්නේ. ප්‍රශ්න ගැටළු වලට උත්තර ටිකක් සපයලා සාකච්ඡාවක් කරනවා. ඒකට